හරි අයිබෝන් හැමෝටම ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ අභ්‍යාසයක් ඔන්ලයින් පන්තියට අදාළව හරි අපි බලමු ඒකේ උත්තරේ කොහොමද ගොඩනගන්නේ කියන එක. හරි බලන්නකෝ ගාන ඉස්සෙල්ලා අපි කියවගෙන යමු. ගිණුම් කරන සමීකරණ පාඩමට අදාළව තමයි ගාන තියෙන්නේ. සරා විසින් ආරම්භ කරන ලද සරා සුපර් ප්ලස් ආයතනයේ පළමු මාසය තුල සිදු වූ ගනුදෙනු හා සිදුවීම් පහත දැක්වේ. එතකොට මේ සරා කියන පුජ්‍යලයා ආරම්භ කරපු සරා සුපර් ප්ලස් කියන ආයතනයේ පළමු මාසය තුල සිදු වුණ ගනුදෙනු හා සිදුවීම් ටිකක් තමයි තියෙන්නේ. හරිද? මෙන්න මේ විදිහට ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි යනවා අවසානෙට අවශ්‍ය වන්නේ ඉහත තොරතුරු පහත සමීකරණයේ ආකාරයේ ආකෘතියක් තුල වාර්තා කිරීම හා අවසානයේ එකිනෙක තීරුවේ එකතුව පෙන්වන්න. ඉහත තොරතුරු පහත සමීකරණය මේ තියෙන සමීකරණයක් මේ තියෙන්නේ මේ සමීකරණයේ ආකාරයේ ආකෘතියක් තුල වාර්තා කිරීම හා අවසානයේ එකිනෙක තීරුවේ එකතුව. හරි පැහැදිලි ඇති නේද? මේ තියෙන තොරතුරු ටික මේ පහතින් දාලා තියෙනවනේ සමීකරණයක් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන එක තමයි සමීකරණය. එතකොට ඒ සමීකරණයේ ආකාරයේ ආකෘතියක් තුල වාර්තා කරන මේ තියෙන වගේ ආකෘතියක් තුල දාන්න කියලා කියන්නේ. හරි. අවසානයේ මේ තීරුවල එකතුවත් පෙන්වන්නලු. හරි. හරි. අපි එහෙනම් බලමු. මෙන්න මේ විදිහට මම ආකෘතිය රූල් කරගෙන තියෙනවා. හරි. මුදල් තීරුවක් තියෙනවා, තොගේ තීරුවක්, ණය ගැති, යන්ත්‍ර, ලී බඩු තියෙනවා. ඊට පස්සේ හිමිකම් තීරුව තියෙනවා සහ වගකීම් තියෙනවා. ඒක ඇත්තේ බැංකු ණය සහ ණය හිමි කියලා තීරුවක් තියෙනවා. ඒතර මෙතන මෙන්න මේ ටික තමයි මෙහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ වත්කම් වල අගයට සමාන වෙනවා හිමිකම් සහ වගකීම් දෙකේ එකතුව. හරි. අපි බලමු පළවෙනි ගනුදෙනුව කොහොමද වාර්තා වෙන්නේ කියන එක. හරි. බලන්න. ප්‍රාග්ධනය ලෙස යෙදූ මුදල් රුපියල් ලක්ෂ 5යි. හරි. ප්‍රාග්ධනය ලෙස යොදනවලු රුපියල් ලක්ෂ 5ක්. හරි. අපි බලමු ඒක කොහොමද වාර්තා වෙන්නේ කියලා. එතකොට රුපියල් ලක්ෂ 5ක් යොදනකොට මුදල් වල අගය රුපියල් ලක්ෂ 5කින් වැඩි වෙනවා. ඒතර අපි සාමාන්‍ය වැඩි වෙන නිසා ධන ලකුණ දාගන්න. හරි. ධන ලකුණ දාගන්න. හරි. ඒ වගේම මුදල් වත්කමත් වැඩි වෙනවා. ඒ වගේම මේ අයිතිකරු යොදනේවට අපි කියන්නේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය නිසා අයිතිකරුගේ හිමිකම වැඩිවීමක් සිද්ධ වෙනවා. අයිතිකරු යොදන දේවල් වලට අපි කියන්නේ ප්‍රාග්ධනයනේ. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙනවා ඒක තුල හිමිකමත් වැඩි වෙනවා. මෙතන ඕනනම් වැඩි උනේ මොකක්ද කියලා පෙන්වන්න පුළුවන්. ප්‍රාග්ධනය කියලා දැනගන්න මෙතන ප්‍රයන්න දැම්මා. හරි. එතකොට ඔන්න අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවද්දී මුදල් සම්පතක් ව්‍යාපාරයට ඇති වෙලා මුදල් වත්කම වැඩි වුණා. ඒ වගේම මේ අයිතිකරු යොදන දේවල් වලට ප්‍රාග්ධනය කියන්නේ අන්න ඒක නිසා හිමිකම වැඩි වෙනවා. පැහැදිලිද? හරි. ඊටරම පළවෙනි ගණිතෙදි. හරි. දැන් යනවා දෙවෙනි එකට. දෙවෙනි ගණිතය. බලන්න. බැංකු ණය ගැනීම රුපියල් ලක්ෂයයි. හරි. බැංකු ණය ගත්තොත් ව්‍යාපාරයට මුදලක් හම්බ වෙනවා. නේද? ව්‍යාපාරයට මුදලක් හම්බ වෙනවා. අන්න ඒක නිසා මුදල් වත්කම රුපියල් ලක්ෂයකින් වැඩි වෙනවා. බැංකු ණයක් ගද්දි මුදල් හම්බ වෙන නිසා මුදල් වත්කම වැඩි වෙනවා. ඒ වගේම ව්‍යාපාරයට වගකීමක් ඇති වෙනවා ආපහු ගෙවන්න. බැංකුවට ගෙවන්න. ඒක අපි හඳුර ගන්නවා මේ වගකීම බැංකු ණය කියලා. අන්න දැන් වගකීමක් නිර්මාණය වෙනවා බැංකු ණය කියලා රුපියල් ලක්ෂයක. හරි. අන්න. දැන් මේ දෙපැත්ත සමාන වෙනව නේද? වත්කම් වල අගය හිමිකම් වගකීම් වලට සමාන. දැන් පළවෙනි ගණන් නිසා දෙපැත්ත සමාන වුණා. මේ දෙක නිසා දෙපැත්ත සමාන වෙලා තියෙනවා. මේ දාපු එක නිසා සමානලා තියෙනවා. හරි. දැන් යනවා තුන්වෙනි එකට. තුන්වෙනි එක
ණයට ගැනුම් රුපියල් 1,50,000. මේ ණයට ගැනුම් කියන එකේ අදහස් තමයි ණයට භාණ්ඩ ගන්නවා විකුණන්න. විකිණීම සඳහා භාණ්ඩ ණයට ගන්නවා කියන එක තමයි අදහස. එහෙනම් ගැනුම් 1,50,000යි කොහොම වුණත් සල්ලි වලට හරි ණයට හරි ගන්නවනේ. ගන්න නිසා කොහොම වුණත් භාණ්ඩ වලගේ 1,50,000කින් වැඩි වෙනවා. මේක ණයට ගන්න නිසා අපිට වගකීමක් නිර්මාණය වෙනවා අපහු ගෙවන්න. ඒක අපි හඳුර ගන්නවා ණය හිමි කියලා. එහෙනම් ඒ ණය හිමි වගකීම වැඩි වෙනවා 1,50,000කින්. හරිද? 1,50,000කින් නේ. හරි. එහෙනම් ඊළඟ එක 4 අත්පිට ගැනුම්. ඒ කියන්නේ සල්ලි වලට භාණ්ඩ ගන්නවලු ලක්ෂයක්. සල්ලි වලට. ඒත් ගන්නෙ විකුණන්න නේද? විකුණන්න. අත්පිට ගැනුම් විකුණන්න. 4 වෙනි එක. කොහොම වුණත් භාණ්ඩ වැඩි වෙනවනේ. රුපියල් ලක්ෂයකින් භාණ්ඩ වැඩි වෙනවා. නේද? මේ භාණ්ඩ වැඩි වෙනවා ඒ වගේම මුදලින් මිලදී ගන්න. එහෙනම් ව්‍යාපාරයේ ලාච්චුවේ තියෙන සල්ලි මොකද වෙන්න ඕන? ලක්ෂයක් අඩු වෙන්න ඕන. ව්‍යාපාරයේ මුදල් අඩු වෙලා තමයි භාණ්ඩ වැඩි වෙන්නේ. හරිද? දැන් ඊළඟට 5. 5 බලන්න. යන්ත්‍රයක් මිලදී ගැනීම 60,000යි. අන්න යන්ත්‍රයක් ගන්නවා. යන්ත්‍රයක් ගන්නවා 60,000ක් දීලා. එහෙනම් මුදල් මොකද වෙන්න ඕන? 60,000ක් දීලා යන්ත්‍රයක් ගන්නවා නම් මුදල් 60,000ක් අඩු වෙන්න ඕන. යන්ත්‍ර ගන්න නිසා යන්ත්‍රව කියන සම්පතයගේ වැඩි වෙන්න ඕන. වත්කමයගේ වැඩි වෙන්න ඕන 60,000කින්. හරි. බලන්න මේ හැම එකක් නිසාම දෙපැත්තට සමාන බලපෑමක් වෙන්න ඕනේ. දැන් මේ මුදල් වත්කම අඩු වෙලා මේ පැත්තේ යන්ත්‍ර වත්කම වැඩි වීම නිසා මේ පැත්තේ බිඳුවයි බලපෑම. අඩු වෙලා වැඩි වෙලානේ බිඳුවයි මේ පැත්තටත් එන බලපෑමක් නැහැ. හරි. මෙතනත් ඒ විදිහමයි. ඊළඟට 6 වෙනි එක. ලී බඩු මිලදී ගැනීම 50,000යි. අන්න ඒත් සල්ලි දීලානේ ගන්නෙ. එහෙනම් ඒත් මුදල් අඩු වෙනවා 50,000. හරි. ඒත් 50,000ක් මුදල් අඩු වෙනවා. හරි. අන්න ලී බඩු මොකද වෙන්නේ? එහෙනම් 50,000කින් වැඩි වෙනවා. ලී බඩු 50,000කින් වැඩි වෙනවා. හරි. ඊට පස්සේ 7 වෙනි එක. 7 වෙනි එක. රුපියල් 80,000ක පිරිවැය භාණ්ඩ 1,20,000කට ණයට විකිණීම. පිරිවැය 80,000ක් කියන්නේ ගත්ත ගාන. ගත්ත ගාන 80,000ක් වෙන ඒවා 1,20,000ට විකුණුයි. එහෙනම් 80,000ක පිරිවැය වෙන ඒවා 1,80,000කට විකුණුයි. 1,20,000කට විකුණුවා. හරි. මේ විකුණන්නෙත් කොහොමද? ණයට. 80,000ක පිරිවැය වුණ ටිකක් 1,20,000කට ණයට විකුණනවා. හරි. පිරිවැය කියන්නේ ඔය ගත්ත ගාන. ගත්ත ගාන 80,000ක ටිකක් විකුණනවා කියන්නේ භාණ්ඩ 80,000කින් අඩු වෙන්න ඕන. භාණ්ඩ 80,000කින් අඩු වෙනවා. හරි. කීයකටද විකුණන්නේ? 1,20,000කට. එහෙනම් අපිට ඇති වෙන්නේ ණය ගැතියෝ. සල්ලි හම්බෙන්නේ නැහනේ. ණය ගැති භාවයක් තියෙන 1,20,000ක. හරි. හැබැයි ලාභයක් තියෙනවා මේ තුල කීයකද? ලාභය තියෙනවා රුපියල් 40,000ක. ඒ ලාභය හිමිකමට එකතු කරන්න සිද්ධ වෙනවා. ලාභය 40,000ක් තියෙනවා. ඒ ලාභය හිමිකමට එකතු කරනවා. ලාභය. හරි.
ඊළඟට 8 බලන්න 8 වෙනි එක රුපියල් 60000ක මුදලට විකුණු භාණ්ඩ මිලදීගෙන තියෙන්නේ 30000ක පිරිවැයට. 60000කට වික්කලු. හැබැයි ඒව අරන් තියෙන්නේ කීයකද 30000කට. දැන් මෙතන කිව්ව කතාව වගේ නේද? මෙතන කිව්වේ 80000ක පිරිවැය භාණ්ඩ 1,30,000 නේ. මෙතන කතාව පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. මොකද්ද? 60000කට විකුණුවේ විකුණුව ගාන ඉස්සෙල්ලා කියලා. ඒවා ගත්ත ගාන පස්සේ කියලා තියෙනවා. දැන් එහෙනම් මෙතන අදහස් තමයි පිරිවැය 30000කට ගත්ත ඒවා 60000කට වික්ක කියන එක. හැබැයි කොහොමද විකුණලා තියෙන්නේ? මුදලට. එහෙනම් භාණ්ඩ 30000ක භාණ්ඩ ටිකක් තමයි දැන් විකුණන්නේ. එහෙනම් 30000ක් අඩු වෙන්න ඕන භාණ්ඩ වලින්. කීයකටද විකුණන්නේ? 60000ක මුදලකට. එහෙනම් මුදල් හම්බ වෙනවා කීයකින්ද? 60000කින්. මුදල් හම්බ වෙනවා 60000ක්. හරි? ලාභයක් තියෙනවා කීයකද? 30000ක. ඒ 30000 හිමිකමට එකතු වෙනවා. හිමිකමට එකතු වෙනවා 30000ක්. එතනත් අපිට පුළුවන් ලාභය කියලා දාගන්න. පැහැදිලිද? හරි. ඊළඟට තියෙනවා අපිට ඔය 8 වෙනි එක. ඊළඟට 9 වෙනි එක. 9. 9 වෙනි එකේදී ණයට ගැනුම් 40000යි. මින් 10000ක භාණ්ඩ paludu වී ඇති නිසා ආපසු හරවා යවා ඇත. මෙතන ගනුදෙනු දෙකක් තියෙනවා. එකක් තමයි ණයට ගැනුම් 40000 කියන එක. ඒකෙන් 10000ක් ආපසු හරවලා යවනවා. හරි. ඉස්සෙල්ලම අපි ණයට මිලදී ගැනීම වාර්තා කරමු. ඊට පස්සේ 10000ක් හරවලා යවන එක වාර්තා කරමු. එහෙනම් ඔන්න කීයද ගනුදෙනු අංකය 9. ගනුදෙනු අංකය 9. ගනුදෙනු අංකය අපිට තියෙන 9 වෙනි එක. $40000ක භාණ්ඩ ණයට ගන්නවනේ. 40000ක භාණ්ඩ ණයට ගන්නවා. කොහොම ගත්තත් භාණ්ඩ වලගේ වැඩි වෙනවා. නේ? කොහොම ගත්තත් භාණ්ඩ වැඩි වෙනවා. ණයට ගත්ත නිසා වැඩි වෙන්නේ ණය හිමි. 40000ක. හරි. ඔන්න. පැහැදිලි නේද? හරි. මෙන්න මේ වගේ 10000ක් ආපහු හරවලා යවනවලු. එහෙනම් භාණ්ඩ හරවලා යවන නිසා භාණ්ඩ වලගේ 10000ක් මොකද වෙන්නේ? අඩු වෙන්න ඕනනේ. ඒ වගේම යවන නිසා ණය හිමි භාවයත් මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. හරි. අඩු වෙන්න ඕන. හරි. දැන් ඊළඟට තියෙන අපිට කී වෙනි එකද? 10 වෙනි එක. හරි. 10. හරි. 10 බලන්න. ණයට විකුණුම්. ඔන්න ණයට විකුණනවලු. කීයකද? ණයට විකුණු 20000ක ලාභයක් සහිතව. ලාභය තමයි 20000. රුපියල් ලක්ෂයකට මිලටගෙන තිබූ භාණ්ඩ. මේකේ අදහස තමයි මොකද්ද? රුපියල් ලක්ෂයක පිරිවැය භාණ්ඩ. පිරිවැය ලක්ෂයක භාණ්ඩ 20000ක ලාභයක් ඇතුව කීයකටද? 1,20,000කට විකුණනවා කියන එක. හරිද? මෙහෙම කිව්වා නම් ලේසි නේද? පිරිවැය ලක්ෂයක භාණ්ඩ 1,20,000කට ණයට විකුණනවා. ණයට විකුණනවා. පිරිවැය ලක්ෂයක භාණ්ඩ 1,20,000 ණයට විකුණනවා. එහෙනම් මේක දැන් වාර්තා කරන්න පුළුවන් නේද? හරි. එහෙනම් පිරිවැය ලක්ෂයක එහෙනම් භාණ්ඩ වලින් අඩු වෙන්න ඕන ලක්ෂයක් 10 වෙනි එක. භාණ්ඩ වලින් අඩු වෙන්න ඕන ලක්ෂයක්. භාණ්ඩ වලින් ලක්ෂයක් අඩු වෙනවා. ණයට විකුණන්නේ 1,20,000කට. 1,20,000කින් ණය ගැතිය වැඩි වෙනවා. ලාභය තියනවා කීයක්ද? 20000ක්. ඒ 20000 හිමිකමට එකතු වෙනවා ලාභයේ විදිහට. හිමිකමට එකතු වෙනවා 20000 ලාභයේ විදිහට.
හරිද? හරි. ඊළඟට මේ 10 ඊළඟට අපිට තියෙන 11. 11 වෙනි එකේදී ඉහත 20000ක ලාභයක් සහිතව ලාභයක් සහිතව විකුණු භාණ්ඩ වලින් මේ ඉහත විකුණපු ඒවා තියෙනවනේ ඒ වගේන් 40000ක විකුණුම් මිලක් සහිත භාණ්ඩ ආපසු එවලා. ඕන විකුණුම් මිල 40000ක මේ පැත්ත ගැන කියන්නේ. පිරිවැය 20000 පිරිවැය ලක්ෂයක ඒවා ලාභේ 20000ක් ඇතුව 120000ක් විකුණලා තිබ්බේ. ඒකෙන් විකුණුම් මිල 40000ක ටිකක් ආපහු එවලා. එහෙනම් එව්වා නම් දැන් මේ විකුණද්දි භාණ්ඩ අඩු වෙලා ණය ගැතිව ඇති වෙලා ලාභයකුත් ඇති වුණානේ. භාණ්ඩ අඩු වෙලා ලාභයකුත් ඇති වෙලා ණය ගැතියොත් ඇති වුණානේ. දැන් ආපහු එවද්දි මේ ගානින් ණය ගැතිය අඩු වෙන්න ඕනේ. හරිද? ඒ වගේම මෙන්න මේ වගේ ලාභය අඩු වෙන්නකුත් ඕන. ඇයි විකුණද්දි ලාභ නම් ආපහු එවද්දි ලාභේ නැති වෙන්න එපා. භාණ්ඩ විකුණද්දි අඩු වෙද්දි ආපහු ලැබෙද්දි භාණ්ඩ වැඩි වෙන්න ඕන. හරි? එහෙනම් මෙන්න මේ දෙක හොයා ගන්න ඕනේ. හරිද? දැන් මෙතන සරල අනුපාතයක් ගොඩනගා ගන්න පුළුවන් නේද? මේ මෙතන 120යි 40යි මේ දෙකම සුළු කරගන්න පුළුවන් අපිට කියන්නේ 40000න් බෙදෙනව නේද? මෙතන 40000 එකක් ගත්තොත් මෙතන 40000 ඒවා කීයක්ද? 3න්නේ. හරිද? ඒ කියන්නේ ඇත්තටම 3න් එකක් වගේ ආපහු එවලා වගේ නේද? හරිද? 3න් එකක් එවලා වගේ. ඒතර 20000න් 3න් එකක් තමයි ලාභය. බලන්න. 20000න් 3න් එකක්. 20000න් 3න් එකක්. 20000 බෙදන්න 3න්. ඒතර හරිනේ. හරියටම බෙදෙන්නේ නැහැ. 6666යි. 76යි 6යි ගණක් කියන්නේ. ඒතර මේක ආසන්න වශයෙන් අපි ගමු. 6667ට ආසන්න වශයෙන් 6667ට ගමු. 6667ට. හරිද? එහෙනම් මේ පිරිවැයත් මෙන්න මේකෙමුත් දැන් මේ 120000 නම් බලන්න පුළුවන් අපිට 120000 බෙදෙනවා 3ෙන්. 3ෙන් බෙදුවා මෙන්න 40000යිනේ. එහෙනම් මේ ගානත් අපි 3ෙන් බෙදුවේ. මේ ගානත් බෙදුම 3ෙන්. හරිද? එහෙනම් ලක්ෂ බෙදීම 3. කීය දෙන්නේ? 33333යි. මේක ආසන්න වෙන්නේ කීයටද? 33ටනේ. ඒක නිසා අපි මෙතන දාගමු 33333යි. මේ දෙක එකතු කරාම 40000 හැදෙනවා නේද? 33333ටනේ අපි ගත්තේ. නේද? මේකට එකතු කරා නම් මෙන්න මේ 6667 මේ 40000 හැදෙනවා. පැහැදිලිද? හරි. දැන් එහෙනම් ඔයාලට පුළුවන් නේද මේක වාර්තා කරන්න? හරි. එහෙනම් කීයකට විකුණපු ටිකක් දාපහු එවන්නේද? දැන් මෙහෙම කියන්න පුළුවන්. පිරිවැය 33333ක භාණ්ඩ 40000කට විකුණලා තියෙනවා ඒවා ආපහු එවනවා. හරි. දැන් එහෙනම් අපි මේක වාර්තා කරමු. ණය ගැතියන්ගෙන් අඩු වෙන්න ඕනි. ණය ගැතියන්ගෙන් අඩු වෙන්න ඕනි. ණය ගැතියන්ගෙන් අඩු වෙන්න ඕන 40000. වික්කේ මේ ගානටනේ 100 ලක්ෂයක ටිකක් මේ ගානනේ වික්කේ. එහෙනම් විකුණු මිලෙන් අඩු වෙන්න ඕන. ඒ වගේම තොගවලගේ කීයද? තොග අඩු වුණ එක තොග වැඩි වෙන්න ඕන දැන්. තොග වැඩි වෙනවා 33333. හරි. ලාභයි විකුණද්දී නම් ආපහු එවද්දී ලාභයේ අඩුවීමක් අලාභයක් නෙවෙයි ලාභයේ අඩුවීමක් සිද්ධ වෙන්නේ 6667. ලාභයේ අඩුවීම. ලාභයේ අඩුවීම. හරි. හරි. පැහැදිලිද? හරි. ඔය 11 ඊළඟට 12. හරි. ඔය 12. විදුලි වියදම් ගෙවීම 5000යි. විදුලි වියදම් ගෙවනව නම් මුදල් අඩු වෙන්න ඕන 5000ක්.
ඒ වගේම හිමිකමත් අඩු වෙන්න ඕන 5000ක් විදුලිය කියලා. හරි. විදුලිය කියලා. හරි. ඊළඟට 13. 13 බලන්න. ගොඩනැගිලි කුලී ගෙවීම 10000යි. ගොඩනැගිලි කුලී ගෙවීම 10000ක් තියෙනවා. අන්න එහෙනම් මුදලින් අඩු වෙනවා 10000ක්. හිමිකමෙමුත් 10000 අඩු වෙනවා. මෙතන ලියා ගන්න පුළුවන් පොඩියට කුලී ගෙවීම කියලා. ගෙවන ඒවා ඔක්කොම වියදම් නම් වියදම් ඔක්කොම හිමිකමෙන් අඩු වෙනවා. කුලී කියන ඒවා වියදම්, විදුලිය කියන ඒවා වියදම්, ඒවා හිමිකමෙන් අඩු වෙන්න ඕන. ඊළඟට 14 14 හරි 14 14 තියෙනවා බලන්න. කොමිස් ආදායම් ලැබීම 15000යි. 14 තියෙනවා කොමිස් ආදායම් ලැබීම 15000යි. හරි. එහෙනම් කොමිස් ආදායමක් ලැබීම නම් මුදල් වලට එකතු වෙන්න ඕනේ 15000. ඒ වගේම හිමිකමට එකතු වෙන්නත් ඕන. ආදායම් නම් අපි හිමිකමට එකතු කරනවා. එහෙනම් ආදායම් මෙතෙන්ට එකතු වෙන්න ඕන. හරි. ඊළඟ එක. ණයගැති ලැබීම් 50000යි. ණයගැතියන්ගෙන් ලැබෙනවලු 50000ක්. එහෙනම් මේ 15 ණයගැතියන්ගෙන් ලැබෙනවා නම් 50000ක් මුදල් වලට එකතු වෙන්න ඕන 50000. ණය ගැතිභාවය මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕන සල්ලි හම්බ වෙද්දී. ණය ගැතිව අඩු වෙන්න ඕන 50000කින්. හරි. ඊළඟ එක. 16 ණය හිමියන්ට ගෙවීම ලක්ෂයයි. ණය හිමියන්ට ගෙවනවලු ලක්ෂයක්. 16 ණය හිමියන්ට ගෙවනවා ලක්ෂයක්. එහෙනම් මුදල් අඩු වෙන්න ඕන කොච්චරද? ලක්ෂයක්. හරි. එහෙනම් ණය හිමි භාවයත් අඩු වෙන්න ඕන කීයකින්ද? ලක්ෂකින්. හරිද? අන්තිම එක 17 බොල් ණය 25000යි. ඒ කියන්නේ ණය ගැතියන්ගෙන් ලැබෙන්නේ නැහැ කියලා හිතන අගේ 25000 හිමිකමෙන් ණය ගැතියන්ගෙන් අඩු වෙනවා. ඒ වගේම හිමිකමෙමුත් අඩු වෙනවා. හරි. බොල් ණය එච්චරයි. හරි. එහෙනම් අපිට මේක තුලනය කරගන්න පුළුවන්. අපි ඉක්මනින් තුලනය කරමු. හරි. 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 අපි ඉස්සෙල්ලා මුදල් තීරුව තුලනය කරයි යම්. බින්දු ටික අයින් කළා
අපි හදයියන් එකතු කරමු 500යි 100යි එකෙන් අඩු වෙන්න ඕන 100ක් 60ක් අඩු වෙන්න ඕනි 50ක් අඩු වෙන්න ඕනි 60ක් එකතු වෙන්න ඕනි 5ක් අඩු වෙන්න ඕනි 10ක් අඩු වෙන්න ඕන 15ක් එකතු වෙන්න ඕන 50ක් එකතු වෙන්න ඕන 100ක් අඩු වෙන්න ඕන. හරි බලන්න 500 එකතු වුණා 100 එකතු වුණා 100ක් අඩු වුණා 60ක් අඩු වුණා 50ක් අඩු වුණා 60ක් එකතු වුණා 5ක් අඩු වුණා 10ක් අඩු වුණා 15ක් එකතු වුණා 50ක් එකතු වුණා 100ක් අඩු වුණා 400යි මෙතන අගේ. එහෙනම් 400යි. හරි. තොගවලගියත් හදයියන් 150යි එතන බිඳුව අයින් කරලා හදන්නත් පුළුවන්. හරි. මෙතන 400 කියන්නේ ලක්ෂ 4යි නේ. හරි. මෙතනත් එහෙම හදයියා. මෙතන 300 ගණක් තියෙන නිසා. හරි. 1,50,000යි ලක්ෂයයි එකෙන් අඩු වෙනවා 80000ක්. ඊට පස්සේ 30000ක් අඩු වෙනවා. ඊට පස්සේ 40000ක් එකතු වෙනවා. ඊට පස්සේ 10000ක් අඩු වෙනවා. ඊට පස්සේ ලක්ෂයක් අඩු වෙනවා. ඊට පස්සේ 33333ක් එකතු වෙනවා. එතකොට 1,03,333ක් වෙනවා. හරි. හරි. ඊට පස්සේ ණය ගැතියගේ 1,20,000යි ඒකට එකතු වෙනවා තවත් 1,20,000ක්. ණය ගැතියගේ මෙතන 1,20,000යි තව 1,20,000ක් එකතු වෙලා අඩු වෙනවා 40,000ක්. ඊට පස්සේ 50,000ක් අඩු වෙනවා. ඊට පස්සේ 25,000ක් අඩු වෙනවා. 25,000ක් අඩු වෙනවා. එතකොට 1,25,000ක් වෙනවා. 1,25,000යි. ඊට පස්සේ මෙතන 60,000යි මෙතන 50,000යි. හිමිකම් තීරුව තුරණය කරාම ලක්ෂ 5යි ඒකට 40,000 එකතු වෙනවා 30,000ක් එකතු වෙනවා 20,000ක් එකතු වෙනවා අඩු වෙනවා 6,667යි අඩු වෙනවා 5,000ක් අඩු වෙනවා 10,000ක් ධන 15,000යි ඍණ 25,000යි. හරි. 5,58,333යි. මෙතන ලක්ෂයයි. මෙතන ගාන ගන්නත් පුළුවන්. 1,50,000ට 40,000ක් එකතු වෙලා 10,000ක් අඩු වෙලා ලක්ෂයක් අඩු වෙලා 80,000යි. හරි. මෙන්න මේ ටික එකතු කරමු. 80,000යි ලක්ෂයයි 5,58,333යි. එතකොට එනවා 7,78,333ක්. හරි. මේ පැත්තත් එකතු කරලා බලමු. ලක්ෂ 4යි ධන 1,03,333 ධන 1,25,000 ධන 60,000 ධන 50,000. හරි. හරි. මේ පැත්තේ කීය දෙන්නේ 1,38,300 ගණක් නේද එන්නේ. මේ පැත්තේ අපිට ආවේ කීයද 1,78,000 ගණක් නේ. ඔව්. බලන්න වත්කම් පැත්තේ මොකක් හරි ගැටලුවක් ඇති එකතු කිරීම අඩු කිරීම වල. හරි. බලන්න මෙන්න මෙතන
150 ධන 100 අඩු කිරීම 80 30 එකතු කිරීම 40 අඩු කිරීම 10 අඩු කිරීම 100 ධන 33 හරි එතනගේ හරිනේ ඔව් මෙතන ගියත් හරි මෙතන ගියත් හරි මෙතන ගියත් හරි එහෙනම් මේ පැත්තේ බලන්න ලක්ෂ 5යි ලක්ෂයයි එකෙන් අඩු වෙන්න ඕන තව ලක්ෂයක් ඊට පස්සේ අඩු වෙන්න ඕන 60000ක් ඊට පස්සේ අඩු වෙන්න ඕන 50000ක් ඊට පස්සේ එකතු වෙන්න ඕන 60000ක් ඊට පස්සේ අඩු වෙන්න ඕන 5000ක් ඊට පස්සේ අඩු වෙන්න ඕන 10000ක් ඊට පස්සේ එකතු වෙන්න ඕන 15000ක් ඊට පස්සේ එකතු වෙන්න ඕන 50000ක් අඩු වෙන්න ඕන ලක්ෂයක් හරි එතනත් හරිනේ දේ ගන්න ඔව් එහෙනම් මේ පැත්ත බලන්න ප්‍රාග්ධනය අපහු පාරක් බලයියා ලක්ෂ 5යි 40000යි 30000යි 20000යි අඩු වෙනවා 6667යි අඩු වෙනවා 5000යි අඩු වෙනවා 10000යි එකතු වෙනවා 15000යි අඩු වෙන්න ඕන 25000ක් හරි 158යි හරි හරි මම බලලා කියන්න මෙතන පොඩි වෙනසක් තියෙනවා මෙතන ලක්ෂයයි 80000යි එකතු වෙන්න ඕන හරි නේද හරි මෙතන 38යි නේ හරි එතකොට මෙතන ගාන හරියනව නේද 25000 අඩු වුණාට පස්සේ 158000යි ඒකට ලක්ෂයක් එකතු වෙලා 80000 එකතු වුණාම හරියට වෙනවා 738යි නේ හරි එහෙනම් සමාන වෙන්න ඕන 738000ට 738333ට දෙපැත්ත සමාන වෙනවා